Amen.
ගිවිසුමට. ආමෙන්. අද ගිවිසුමේ තිමෝති පොතට අපි පෙරලා ගමු. හලෙලූයා. අපි අද ගිවිසුමේ තිමෝති පොතට පෙරලාගෙන අපි තිමෝති පොතේ පළවෙනි එක තිමෝති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයට අපි යමු. ආමෙන්. එක තිමෝති 5 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදේ ඊටමත් ලස්සන වචනයක්. ස්වාමීන් දෙවියන් වහන්සේ කතා කරලා කියනවා සුද්ධාත්මයන් වහන්සේ කරනකොටගෙන ඉක්මන් වී කිසිදු කෙරෙහි අත නොතබන්න. අනුන්ගේ පාප වලට පංගුකාරයෙක්ද නොවන්න. ආමෙන්. අද උන්වහන්සේ අපිට යම් රහසක් අපේ ජීවිතයට එකතු කරන්නට යන්නේ. ඉක්මන් වී කිසි කෙනෙකුට අත තියන්න යන්න එපා. ආමෙන්. අනුන්ගේ පව් වලට මොනවද කිව්වේ? අනුන්ගේ පව් වලට ආමෙන්. පංගුකාරයෙක් වෙන්න එපා කිය. මම දවස් තුනක් අපිට යම් රහසක් අද කතා කරන්නට යනවා. ස්වාමීන් වහන්සේ මෙතන කතා කරන්නේ ඉතාමත්ම වැදගත් වචනයක්. මොනවද? දෙවියන් වහන්සේ මෙතන මේ ස්ථානයේ කතා කරන්නේ ස්වාමීන් වහන්සේව තෝරගත්තු හැම මිනිහෙකුටම දෙවියන් වහන්සේ ඉදිරියේ සේවයක් තියනවා. ආමෙන්. හැම මිනිහෙකුටම යේසුස් වහන්සේ පොළවේ ඇවිල්ලා ඉන්න හැම මිනිහෙකුටම සේවයක් තියෙනවා. එයා කවදාද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගන්නේ? එයා අලුත් මැවිලක් වෙනවා. ඒ අලුත් මැවිල්ලේ එයාට දෙවියන් වහන්සේ දීලා තියෙනවා ඒ සේවය කරන්න. හැම කෙනෙකුටම බයිබලෙ දීලා තියෙනවා. හැම කෙනෙකුටම. හලෙලූයා. එතකොට ඔබ විශ්වාස කරන්න ඕන අපිට හැම කෙනෙකුටම සේවයක් තියෙනවා. ඕකේ? ඔබට දෙවියන් වහන්සේ ඉදිරියේ සේවයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ මොනවද කරන්නේ? ඒ සේවය ඔබට කරන්න තියෙන්නේ ඒ සේවයට ඕනම කෙනෙකුට කතා කරන්නට පුළුවන්. මෙතන කතා කරලා කියන්නේ සේවය කරන අයයි. ඕකේ? එතකොට අපි හැම කෙනෙකුම දෙවියන් වහන්සේට සේවය කරන අය. නමතක කරන්නට එපා. දෙවියන් වහන්සේ කිව්වා සියලුම අයට කියලා මම ගැන කතා කරලා ඔවුන් සේවකයන් කරන්නේ. ආමෙන්. සියලු කෙනෙකු සේවකයන් කරන්න කිව්වේ. නේද? මතේ 20 වෙනි පරිච්ඡේදය කියනවා නුඹලා ගොස් සියලු ජාතීන් ගෝලෙ කිව්වේ සේවය කරන අය කරන්න. ආමෙන්. ඉතින් අපිට වැරදිලා ඇති මේ අපිට මුකුත් නැහැ එහෙම කරන්නට බෑ කියලා. ආමෙන්. අපි හැම කෙනෙකුම සේවයක් තියෙනවා. දවස් බලමු මොනවද අපිට කතා කරන්න යන්නේ ස්වාමීන් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේ මේ පොළොවේට මිනිස්යාව පත් කරාට පස්සේ මංසල කිව්වාගේ හැම කෙනෙකුටම උන්වහන්සේ මේ පොළොවට එවන්න ප්‍රථමයෙන් යපූර්වේ මේ පෘථිවිය හදන්න ප්‍රථමයෙන් හැම කෙනෙකුටම සැලැස්මක් දාලා තියෙනවා. ඒක තමයි අපි කියන්නේ සැලැස්ම කියලා. දෙවියන් වහන්සේට සේවය කරන්නේ. ඒක ඇරුණේ මේ සාන්තන්ගෙන් අපි අයින් වුණු නිසා. හැම කෙනෙකුට පුරුදු වෙන්න ඕන. යේසුස් වහන්සේ පිළිගත්තට පස්සේ සාතන්ගෙන් අපි අයින් වුණා. ආමෙන්. ඒතර සාතන්ගෙන් අයින් වෙලා දෙවියන් වහන්සේට නමස්කාර කරන්න උන්වහන්සේට පමණ සේවය කරන්න උන්වහන්සේ අපව වෙන් කරගත්තා. ආමෙන්. එතකොට අපව ප්‍රථමයෙන්ම තෝරගෙන ඉඳලා තියෙනවද? ඔව්. ඒක මිනිස්සෙක් විසින් අපව තෝරන්නට ඕනේ දෙවියන් වහන්සේ අපව තෝරලා තියෙනවා. හලෙලූයා. අපි යමු මොනවාට අපි ඕක පොඩ්ඩක් අපි බලමු අපිට ඇත්තද කියලා. පළවෙනි සාමුවෙල් පොතට අපි යමු 9 වෙනි පරිච්ඡේදයට. අපි හැමෝටම දන්නවා. ආමෙන්. සාමුවෙල් පොතට අපි ගිහිල්ලා ආමෙන් 9 වෙනි පරිච්ඡේදයට යමු. මේ 9 වෙනි පරිච්ඡේදය කියලා බලමු මොකක්ද මෙතනදී දෙවියන් වහන්සේ අපිට කතා කරන්නේ කියලා. ආමෙන්. හලෙලූයා. ආමෙන්. ස්වාමීන් වහන්සේ මේ 9 වෙනි පරිච්ඡේදයේ ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා ආමෙන් 15 වෙනි පදේ කියනවා ඉතාමත් වැදගත් වචනයක් අපේ ජීවිතේට දාගමු. හැබැයි
තිමොති පුතේ ඉන්න ඕන. මේ සාවුල් එන්ට දවසකට ප්‍රථම ස්වාමීන් වහන්සේ සාමුවෙල්ට කතා කොට මම හෙට මේ වේලාවට පමණ බෙන්ජමින් රටේ මිනිස්සෙකු නුඹ ළඟට එවන්නෙමි. ඔහු මාගේ සෙනග වූ ඊශ්‍රායල් කෙරෙහි අධිපතියා කොට ආනයප කරපන්නේ. ඔහු පිළිසිතිවරුන්ගේ අතින් මාගේ සෙනග ගලවා ගන්නේ. මක්සද මාගේ සෙනගගේ මොරගැසීම මා වෙත පැමිණෙහි මම ඔවුන් දෙස බැලිමි දන්වා තිබුණේ. හලෙලුයා. ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා සාමුවෙල්ට අර බෙන්ජමින්ගේ ගෝත්‍රයේ හෙට දවසේ මිනිස්සෙක් ඔයා ළඟට මම එවනවා. ඒ කෙනාව මම ඊශ්‍රායල් වල අධිපතියාට මම ප්‍රථමයෙන් පත් කරගෙන ඉන්නේ. ඔයාට තියන්නේ හැම ස්ථිර කරලා කියලා කිව්වා. ආමේන්. పూర్වේ වෙන් කරලා තියාගෙන ඉඳලා තියෙනවා බෙන්ජමින්ගේ ගෝත්‍රයේ පරම්පරාවෙන් පස්සේ බෙන්ජමින්ගේ ගෝත්‍රයේ සාවුල් කියලා මිනිහෙක් ඉපදෙනවා. ඒ මිනිහයා ඊශ්‍රායල් වල අධිපතියා කොට මම පත් කර ගන්නවා. ඒක උන්වහන්සේ పూర్වෙන්ම තෝරගෙන ඉඳලා තියෙනවා. ආමේන්. සාමුවෙල් කියනවා එයා කියලා ඒක ස්ථිර කරන්න පුළුවන්. මම තෝරගෙන තියෙන කියලා වේලපයින් කියන දවසකටත් ඉස්සෙල්ලා කියන්නේ. ආමෙන්. තාම වෙලත් නැහැ. දන්නේත් නැහැ සාමුවෙල් මෙයා ඊශ්‍රායල් කෙනෙක් කියලා. ඒ වගේම අපි දකින්නවා දාවිද්ව උන්වහන්සේ කියලා යෙස්සේගේ ආමෙන්. උන්වහන්සේ කියනවා ඒ යෙස්සේගේ ඒ ඉන්නව සෙනග අතරින් මම ඊශ්‍රායලයේ රජෙක් හැටියට පත් කරගන්න යනවා කියලා. එතකොට සාමුවෙල් දැනගෙන හිටියේ නේ කවුද රජා කියලා. ආමේන්. යා පළවෙනියා හොඳයි කියලා හිතෝසමාදින්ද දෙවෙනියා හොඳයි කියලා හිතනවා තුන්වෙනියා හොඳයි කියනවා නෑ හතරවෙනියා හොඳයි කියනවා පස්වෙනියා හොඳයි කියන කවුරුත් නෑ හොඳ කෙනෙක්. අන්තිමට බලන්න ගියාම දෙවියන් වහන්සේ තෝරගත්තු කෙනා බැටළුව බලාගෙන ඉන්නවා. එයාම එක්කම අපම යාට කියන ස්වාමීන් වහන්සේ කියනවා මේ තමයි මම పూర్වෙම තෝරගත්තු මිනිසයා. මේ මගේ සෙනෙහවන්ත සහෝදරයා අද මෙතන ඔබට ගැළවීම දීලා තියෙන්නේ ස්වාමී යේසුස් වහන්සේ పూర్වෙම ඔබ හඳුනගෙන තියෙන නිසා. පැහැදිලිද? ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මාලිගාවේ රැඳවල් දෙකේ උන්වහන්සේත් එක්ක ප්‍රීතියෙන් සදාකාලික නුවර ඉඳයි ඔබව කැඳවලා තියෙනවා. කොහොමද සදාකාලික සදාකාලික? ආමෙන්. ඒක හිතා ගන්න බැරි දෙයක්. ඔබ කාගේ හරි පරම්පරාවල් වලින් ඇවිල්ලා කාගේ හරි කුසකින් අම්මා කෙනෙක්ගේ බඩින් මේ පොළොවට බිහි වෙන්නේ නැහැ. නමුත් ඒ ඔක්කොම නිර්මාණය කරලා තියෙන්නේ ජීවමාන දෙවියන් වහන්සේ මේ පෘථිවිය මවන්නත් ප්‍රථමයි. ආමෙන්. මේ කෙනා උසමහත් වෙලා වැඩිලා වර්ධනය වෙලා මගේ නුවරට මම ඉක්මන් යනවා කියන්නේ. හලෙලුයා. අපි හොයාගෙන ගියේ නෑ ගැලවීම. අපට ගැලවීම යේසුස් වහන්සේ දුන්නා. ආමෙන්. අපි ඊශ්‍රායල් නෙමෙයි. අපි යක්කුන්ට නමස්කාර කරගෙන ඉඳි යේසුස් වහන්සේ අපව මේ යක්ෂ ආත්ම වලට නමස්කාර කරන එකෙන් අපව ගැලවෙනවා. ආමෙන්. දැන් අපි යන්නේ නැහැ යක්කුන්ට නමස්කාර කරන්නේ. හලෙලුයා. මට මතකයි මම කියලා තියෙන පුදුම තැන් වලට. ආමෙන්. ලොකු කඳු ඇතුලේ තියෙන ගුහාවල් ඇතුලේ ඉන්න කට්ටන්ඩියන් හොයාගෙන ගිහලා නමස්කාර කරනවා. ලොකු කඳු දන්නවනේ? කුරුණෑගල තියෙන ලොකු ගල් කඳු. ඒවල ඇතුලේ ඉන්නවා කට්ටන්ඩිය වල. ගල් ඇතුලේ. උන් හොයාගෙන ගිහලා තියෙනවා. හරි පුදුමයි. ආමෙන්. ස්වාමීන් වහන්සේ අපව ගැලෙන්නේ යම් හේතුවක් නිසා. හලෙලුයා. ඉතින් අපි දැන් ස්වාමීන් වහන්සේ පිළි අරගෙන යම් තැනකට ආවනේ. අපේ සිතේ යම් දේවල් උන්වහන්සේ දාලා දැන් අපව සූදානම් කරලා තිනවා ස්වාමී දෙවියන් වහන්සේට සේවය කරන්න. ආමේන්. දැන් අපි මොනවද කරන්න ඕනේ? ස්වාමී දෙවියන් වහන්සේට අපි සේවය කරන්නට ඕන.
පැහැදිලිද? අපි යමු අපව අර පරණ තැනට අපි තිමෝති පොතේ පස්වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයට යමු. දෙවියන් වහන්සේ කියනවා ඉක්මන් වෙලා කිසි කෙනෙකුට අත තියන්න යන්න එපා. දැන් මොකද හිතයි මෙතින් ඔක්කොටම පාස්ටර් අත තියන්න හොඳ නැද්ද කියලා. නෑ හොඳයි. හැම කෙනෙකුම අත්‍යවශ්‍ය ආඥා කරන්න ඕන. ඒගොල්ලන්ගේ රෝග සුව වෙන්න ඕන. ඒගොල්ලන්ට තෙල් තියලා වැඩිමහල්ලා කියන්නේ දෙවියන් වහන්සේ පාත් කරලා ආලේප කරලා තියෙන කෙනා ගිහලා තව කෙනෙක්ගේ රෝගියා මොනවා හරි දෙයක් තියෙනවා යාගේ ජීවිතයට අත ශාරීරික අත තියලා යාඥා කරලා යව නිදහස් කරන්න දෙවියන් වහන්සේ යව පත් කරගෙන ඉන්නවා. ආමෙන්. එතකොට මෙතනදී කතා කරන්නේ සේවය කරන අය. සේවයකට ආවට පස්සේ සේවය කරද්දී ඉක්මන් වෙලා කිසි කෙනෙකුට අත තියන්න එපයි කියලා. ආමෙන්. සේවය ඔක්කොමන්ට කරන්නට පුළුවන් ඉක්මන් වෙලා අත තියන්න යන්න එපා. ඇයි දන්නවද? එයා ඉක්මන් වෙලා අත තිබ්බොත් එයාව කැප කරා කියන්නේ. කවුද? ඒ කෙනා කැප කරගත්තා දෙවියන් වහන්සේගේ වැඩේට. එදා ඉඳලා එයා කරන හැම පාපයක්ම තමා පිටට පැමිණෙන්න පුළුවන්. ඒක කියන්නේ අනුන්ගේ පාප. ආමෙන්. හලෙලුයා. අනුන්ගේ පාප වලට පංගුකාරයෙක් නොවන්න. ඒ කෙනෙක් කැඳවලා වැඩක් අත තියලා යාන්නේ ඔයා මේකට හොඳයි ඔයා අද ඉඳලා මෙහෙමයි කියලා කිව්වට පස්සේ එයා ගිහිලා පාපේ ජීවත් වෙනවා නම් ඒ පාපේ හැම දෙයකටම වග කියන්න ඕන ඒ අත තියුනේ. ආමෙන්. පැහැදිලිද? කීකරුට තේරෙනවද? ස්වාමීන් වහන්සේ කතා කරනවා මම මෙහෙම උදාහරණයක් ගන්නවා ඔයගලන්ට නියමයි. අස්සනේ. ඔබ දන්නවද හැම රටකම තියෙන හමුදාව. මේ එක එක වර්ගයේ හමුදාවල් තියෙනවා. මේ හමුදාවට යම් පුද්ගලයෙක් ගිහිලා කියනවා එයාගේ සුදුසුකම් අනුව මම ආසයි හමුදාවට බැඳෙන්න. බැඳෙන්න කියපු ගමන් හමුදාපතිය ඇවිල්ලා ටක් ගාලා තියෙන බැච් එකම අරන් ඇවිල්ලා ටක් ගාලා එයාගේ මෙතන අලවන්නේ නැහැ. ෂා එයා හමුදාවට බැඳුණා. අලවනවද? නෑ බැච් එක දෙන්නේ නැහැ නේ යාට. මොනවද කරන්නේ? එයා ඇඳන් ආපෙන්නමත් කරවලා වෙන ඇඳුමක් අඳලා එයාට හොඳ පුහුණුවක් දෙනවා. හැබැයි යාට බැච් එක අයිති. එයා බැඳුනේ ඒකටනේ. ආමේ එයා බැඳුනා සේවයට කරන්න. හැබැයි යාට බැච් එක තියෙනවා. හැබැයි එයාව ඉස්සෙල්ලා පුහුණු කරනවා. ඒකයි කියන්නේ ඉක්මන් වෙලා අද තියන්න බෑ කියලා. හොඳ පුහුණුවක් නැත්නම් ඒ පුද්ගලයා හෝ පුද්ගලිය දෙවියන් වහන්සේගේ දරුවන් වැටෙන්න පුළුවන්. ආමේ වැටෙන්න තුනේම වැටෙනවා දුර්වලයි. හalleluya. වැටුණා මෙයා කරන හැම පාපයකටම මේ අත තිබ්බනම් බැච් එක දීලා ගුටි කන්න සිද්ධ වෙනවා. ආමේ. එතකොට ඒකේ සේවාවල් බාර දීලා බලාගෙන ඉන්නේ පාලකවරු. ඒක කොහොමද කරන්නේ? සේවයට ආවට පස්සේ කැප වුණාට පස්සේ දේව වචනේ කියනවා එයා ප්‍රථමයෙන්ම ඒ සේවයට විශ්වාසවන්ත වෙන්න. ඒකට ආසාවක් තියෙනවා. හමුදාවිනම බැලලා යන්න බෑනේ. බැයි බැට් එකක් යට තියෙනවද දෙන්න යන්නේ. එයා ඒ ට්‍රේන් එක ඉවර කරන්න ඕන පුහුණුව ඉවර කරගන්න ඕන. ඒ වගේම එතන එන හැම ඒ පුහුණු වීමක්ම එයා ලබා ගන්න ඕන. පුහුණු වීමක් නැතුව දුන්නොත් මොකද කරන්නේ? ආමේ. පුහුණු වීමක් නැතුව බැච් එකක් දුන්නු ගමන් උදාහරණයක් ගමු හමුදාවට යාවා. අපි කියමුකෝ මම ගියයි කියලා. සර් මට හමුදාවට බැලලා ගියා. දුන්නා බැච් 5ක් දුන්නා. බැච් 5 ගහගත්තා. ඒ දවසේ ආව යුද්ධය. මට ආයුධෙකුත් අතට දුන්නා. අපි කියමු ටී වලින් කියලා T56 කීයක් දුර විදින්න පුළුවන් දන්නවද T56? ආමේ. මීටර 500ක් දුර වදිනවා හරියට. වැදුනොත් මැරෙනවා මීටර 500ක් අතර. දන්නවද දන්නේවනේ? ඒ කියන්නේ සෑහෙන දුර මෙයාට පුහුණු විදින්න පුළුවන්. දැන් පුහුණු වීමක් නැතුව බැච් එක තියාගෙන සෙනගක් කැවිලා වට කරලා ගහන්නේ ඉස්සෙල්ලා මොකද වෙන්නේ යාට? පුහුණු වීමක් නැති නිසා. අම්මාට කුටි කන්න වෙනවා. අම්මාට කුටි කන්න ආවන ලොකු දෙයක්. තමා ගැහිලා දෙවුලලා තමා දන්නේ නැතුව තමාගේ ශරීරේ වෙන වෙන දේවල් පිට වෙන්නේ නැහැ. එහෙම නෙවෙයි. තමා කලබල වෙනවා.
ඇයි? තමා දන්නේ ඒකට කොහොමද මුහුණ දෙන්නේ කියලා. මෙයා පුහුණු වීමක් ලබලා නැහැ. දැන් මොකද කරන්නේ? මට තියෙනවා බැජුත් තියෙන ඔක්කොම දෙනවා. නමුත් තමා කලබල වෙලා තමා දන්නේම නැතුව තමාගේ ශරීරයේ එක එක දේවල් පිට වෙනවා. මං කියන්නේ දහඩිය කියලා වෙන දේවල් හිතන්න යන්න එපා. දන්නේ. ආයුධිකුත් තියෙනවා, බැජුත් තියෙනවා, වෙඩි තියන්න දන්නේ නැහැ. පතුරන් තියෙනවා, ලෝඩ් කරන්න දන්නේ නැහැ. පැක් එකක් තියෙන පැක් එකට කොච්චර පතුරන් දාන්න ඕනේ කියලා දන්නේ නැහැ. දන්නේ නැහැ බැජ් එකක් තියෙනවා. හලෙලුයා. දන්නේ නැහැ. යා වැටි. ආමේන්. යා වැටිලා. හලෙලුයා. එතකොට අපි දැනගන්න ඕන මෙතන දෙවියන් වහන්සේ කියන්නේ මොනවද? ඉක්මන් වෙලා කිසිම කෙනෙකුට අත තියන්න එපා. අනුන්ගේ පව් තමන් කරගහලා අපරාධ වෙලා යන්න එපා කියලා. ආමේන්. ඔබ සිතන්න සුළු මොකක්ද දෙවියන් වහන්සේ ඔබ කැඳවලා තියෙන්නේ රාජකීය පූජකයෝ හැටියට පූජක සන්දක සෙනගක් හැටියටද නෙවෙයි. ඒ අය දෙවියන් වහන්සේගේ පූජක සන්දකයක් නම් දෙවියන් වහන්සේ සේවය කර යුතුමයිනේ. ආමේන්. රජුරුවන්ගේ දරුවෝ නම් අනිවාර්ය රජ උරුමය තියෙනවනේ. කොහොමද ඒක වෙවුලන්නේ? එහෙනම් දෙවියන් වහන්සේ තෝරගෙන තියෙනවා නම් අපි පුහුණු වීම ලැබිය යුතුමයි. ආමේන්. දැන් පහක් අපිට දීලා තියෙනවා බැට් පහ නම තමයි පස් ආකාර සේවය. ඔබට බැට් පහම ගහ ගන්න පුළුවන් සමහරක් අය. අපි දැකලා තියෙනවා. මම උදාහරණයක් ගන්න අපේ ගමේ හිටියා මම එහෙම කියන්නම් උදාහරණයක් ගමේ ඉන්නවා සිල්වා සාපු සිල්වල නෑ නේද? නැත්නම් සිල්වා මට එකෙක් ඇද්දි මට ගහයි. ආමේන්. කමක් නෑ ගහන්න පිට ගන්න බෑ නෑ මම. ආමේන්. සිල්වා ඉස්සර අපි ටකර ගහද්දී අර ගල්ලට ගහද්දී අර මොනවාද කිසිම දෙයක් තේරෙන්නේ නැති සිල්වා ඉන්නවා. සිල්ලා ගල්ලට ගහද්දී හැමදාම කුටි කන්නේ සිල්වා. දැන් අපි යනවා නිදාන් උත්සවයේ දවසේ මොනවද අර නිදාන් උත්සවයේ පෙළපාලි යද්දි බලන්න යනවා. උන් යද්දි සිල්වා බැට් පහ ගහලා යා කඩුවක් ගිනි ගහගෙන එන උසමාද සිල්ලා තොප්පිය උදාගෙන යද්දි පස්සෙන් දෙන්නේ යනවා මෙහෙම යාගේ පස්සෙන් ආරක්ෂා කරගෙන. ළඟින් ගියේ මට ගන්න නේද අර කවුද යන්නේ කියලා සිල්වා කොහොමද වෙන්නේ? ඔය සිල්වා තමයි සිල්වා අර ගල් ගහද්දි අපි ගල් හත ගහද්දි ටකර ගහද්දි ගහපු මිසි සිල්වා තමයි අපිට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. සිල්වා කොහොමද එන්නේ ආවේ? නෑ අම්තර වැටෙන්නේ. ඉතින් යමුත බොම්මක් ලැබුණේ. දැන් ඉතින් යා ලෝකේ. අපේ බා. ගාඩේ තියෙනවා. යා කියන්නේ කොක්කම අහනවා. ඒ තමයි සිල්වා අපේ ගමේ සිල්වා. හැබැයි සිල්වා හොඳ පුහුණු වීමක් ලබලා. ආමේන්. තවත් එක දෙයක් මම ඔබට කියන්නම්. යකඩමනේ. අපි දන්නවනේ. පොඩි යකඩ අපිට නමන්න පුළුවන්නේ. යකඩ ලොකු යකඩ අපිට නමන්න පුළුවන්ද? බෑනේ. ආමේන්. යකඩ තමයි. කිදුණු තමයි. නමුත් අපි හැම කෙනෙකුටම සේවාවල් දිනවා. සේවාවල් එක එක මට්ටම් තියෙනවා. ආමේන්. අපි හැම කෙනෙකුම පුරුදු වෙන්න ඕන. ඔබ දන්නවද ඔබ ප්‍රභු සේවයක් තියෙනවා කියලා? ආමේන්. සාවුලා අලෙක කරා නේද? දෙවියන් වහන්සේ සාමුවෙල් ධම්මලා කරාට පස්සේ මොකද වුනේ සාමුවෙල්ට? ඒ වචනේ කියන සාමුවෙල් පොත කියවලා බලන්න සම්පූර්ණයි. එයාට දුන්නු බැච් එක එයා තියාගත්තේ නෑ. එයාට දුන්නු බැච් එක හරියට තියාගන්න අය ආසුනේ නෑ. ඒ නිසා දෙවියන් වහන්සේ දන්නේම නැතුව බැච් එක අරගෙන වෙන එයාට බැච් එක තියනවා කියලා දෙයක් එයාට ඇඟෙවවලු දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ කියන එයාට දුන්නු ආත්මය අරගෙන නපුරු ආත්මයක් එයාට දුන්නා. එයා හිතේ තියාගෙන එයාට බැච් එකක් තියනවා කියලා. නමුත් බැච් එක නැහැ. හලෙලුයා. අද බොහෝ අය දෙවියන් වහන්සේ ඉදිරියේ තමද ප්‍රථමයෙන් ඇවිල්ලා ස්වාමිනී මාව ගන්න සේවයට ගන්න අරේක ගන්න මේවා කරන්න මම මැරෙනවා ඔබත් එක්ක කියලා. කිව්වාලේ කිව්ව දන්නේ මොනවක්වත් කරන්නේ. කරේ දිසේ. ආමේන්. මම ඉස්සර ස්වාමීන් වහන්සේ මට කතා කරලා තියදී මම හරි බලවන්ති. යන්න කියන හැම තැනකම ස්වාමීන් වහන්සේ. හලෙලුයා. ආමේන්.
දැන් මොනවද කරන්නේ? ඊටත් වඩා තව යන්න මම ඉගෙන ගත්තා. මම ඉගෙන ගත්ත දේවල් වලින් පසුබට වෙලා හිටියේ නෑ. එම්ම හිටියොත් මොකද වෙන්නේ? මගේ බෑග් එක අරගෙන ගිහිල්ලා සාමුවෙල්ට වගේ. මම අරව කරා මේව කරා එහෙම කරා කියලා කියන්න බෑ. මම උන්වහන්සේ මාව ගන්නනම් මම නිරන්තරයෙන් උන්වහන්සේ ඉදිරියේ පෙනී හිටින්න ඕන. ඒක තමයි පුරුදු. ආමේන්. අපි පෙනී හිටින්න. මොසෙස් අවුරුදු 120ක් ගිහිල්ලා අර හොර හන්දක නැත්නම් මම මතකයි මට තාමත් මතකයි අපේ ලංකාවේ ගියා බලවන්ත පාස්ටර් කෙනෙක්. ඒ පාස්ටර් කෙනා මම බය නැති කෙනා පාස්ටර් කෝල්ට්. අන්තිම ගමනේදී ගින්දර වගේ කට. ආමෙන්. යාගේ දුන්නු යාගේ බැච් එක අන්තිම දක්වා ස්ථිරව වැඩ කරා. නෑ මම ඒ දවස්වල කරා. මම අර දවස්වල කරා. මේ දවස්වල වැඩක් නෑ. ඒ දවස්වල කරාට වගේ ඊට වඩා දෙවියන් වහන්සේ කරන්නට ඕන. අපි ඉතින් මම එදා කරානේ ඉස්සර කරානේ මෙහෙම කරානේ හදාන්න. සාවුරු තීරුදම ඉතින් මම එදා රජකමට ආවනේ දැන් ඇති. නෑ වැරදි. ආමෙන්. එතකොට දැන් අපි ඕක අපිට අපේ ජීවිතේට තීරුම් ගන්න ඕන අලුත් දිවසම ගිහිලා එහෙනම් ස්වාමීන් වහන්සේ මොකද්ද අපිට මෙතනදී කතා කරන්නේ? ආමෙන්. මොනවද අපිට දෙවියන් වහන්සේ කතා කරන්නේ කියන තැනට අපි යමු. අපි යමු. පෙරගම අලුත් දිවසමේ හැම කෙනෙකුම පෙරගමු. සුදු නේ එක යෝහන් පොතේ දෙවෙනි පරිච්ඡේදයට අපි යමු. ඔතන පොඩ්ඩක් ඉස්සරහට යන්න. ආමෙන්. එක යෝහන් පොතේ දෙවෙනි පරිච්ඡේදයට අපි ගිහලා බලමු ස්වාමීන් වහන්සේ මොනවද කතා කරන්නේ කියලා. 20 වෙනි පදේ. ආමෙන්. මොනවද උන්වහන්සේ මෙතන කියන්නේ? නුඹලා සුද්ධ තැනන් වහන්සේගෙන් ආලේපයක් ලැබ සියලු දේම දන්නේ. අපි හැම කෙනෙක්ම යේසුස් වහන්සේ පිළිගත්තට පස්සේ අපි ඇවිල්ලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේව නියෝජනය කරන ආලේපයක් අපිට තියෙනවා. ඒක තමයි මම කිය හැම කෙනෙකුටම සේවයක් තියෙනවා කියලා. ඒක අපි හැම කෙනෙක්ම දන්නවා. හalleluya. අපි හැම කෙනෙක් ළඟ මේක තියෙනවා. හalleluya. මේ ආලේපේ නම තමයි සුද්ධාත්මයන් වහන්සේ මාත් එක්ක ජීවත් වීමේ ආලේපේ. ආමෙන්. මේ ආලේපේ තමයි සුද්ධාත්මයන් වහන්සේ නව දිවසමේ අපට අපේ හැම කෙනෙකුටම දීලා තියෙන ආලේපේ තමයි සුද්ධාත්මයන් වහන්සේ මා ළඟ ජීවත් වෙනවා. කවුරු මොනවා කිව්වත් යේසුස් වහන්සේ පිළිගත් හැම කෙනෙක් ළඟ සුද්ධාත්මයන් වහන්සේ ජීවත් වෙනවා. උන්වහන්සේ කවදාකවත් ඔබගෙන් අයින් වෙලා යන්නේ නැහැ. ආමෙන්. හalleluya. එතකොට අපිත් එක්ක සුද්ධාත්මයන් වහන්සේ ඉන්නවනම් අපි ඇවිල්ලා ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපි ළඟ තියෙන ආත්මය නිවා ගන්න හොඳ නැහැ. ඒක බාල වෙච්ච ආලේපයක් නෙමෙයි දීලා තියෙන්නේ. දැන් උදාහරණයක් මම ඔබට පෙන්නලා දෙන්න. දැන් මාළඟ ඉන්න සුද්ධාත්මයන් වහන්සේ තමයි ඔයගොල්ලෝ හැම කෙනෙක් ළඟම ඉන්නේ. හalleluya. හැබැයි මම ඉස්සෙල්ලා කිව්වාගේ අපි ඔක්කොම යකඩ තමා. හැබැයි ටිකක් මාළඟ තියෙන යකඩ ටිකක් බල සම්පන්නයි. ආමෙන්. සමහරක් යකඩ තමා අපිට නමන්න පුළුවන්. සමහරක් යකඩ නමන්න බෑ. හිතේ දෙවචනීය කියලා තියෙනවා. ආමෙන්. ඒකට තමයි එක එක සේවාවන් බැට් පහක් තියෙනවා. පස්සාකර සේවාවන් එක එක්කිනාට නියම වෙටියට දෙවෙනස් වෙන් කරලා දීලා තියෙනවා. සමහරක් බැච් පහම දෙන්න පුළුවන්. අපි දකින්න හමුදාවේ ඉන්න අය බැච් පහම ගහගෙන යනවා. ඒගොල්ලෝ යද්දි මුළුම ඒ හමුදාවේ ඉන්න හැම කෙනෙක්ම දෙකට නැමිලා ආචාර කරනවා යාට. ආමෙන්. එමයිනෝ. ඒ කියන්නේ ආ බල සම්පන්න යකඩයක්. ඒ හැමදේම පුහුණු වීම ලැබලා තියෙන නිසා. පුහුණු වීම නැත්නම් බැක්ටි කැලවන කොහොමද? මං කිව්වේ ඉස්සෙල්ලාම ප්‍රශ්නයක් එද්දිම මෑන් ඩග ගන්න. අද හුඟක්සනේ යේසුස් වහන්සේව දැනගෙන ඉක්මන් වෙලා එක එක අත තියලා කිසිම පුහුණුවක් නැතුව මම තමා රජා කියලා කෑ ගහනවා ලෝකෙ. මට සියලු දේම දන්නේ. මම නැතුව කිසි දෙයක් කරන්නට බෑ.
මම තමා කියලා ලොකු ഘോഷණයක් දාන මුළු ලෝකෙම සභාවල අද එකෙකුටවත් බෑ එක මරණ මිනිහෙකුට අත තියලා යාඥා කරලා කියන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන් නැගිටපන් කියලා. ඇයි? මොන වීමක් නේ හරියට. හැබැයි නිකන් පුරුල්ලලා තියෙන වෙලාවේ කියන්න බබන්න නිකන්. ආමේ බොරුවට හරි කෑ ගහලා කියන අනාගත වාක්‍ය නේද? ආමේ අනාගත වාක්‍ය ඕන තරම් කියන ඔය අය මම දැකලා තියෙන ලෝකෙ. දැන් ඔය මම ඊයේ දැක්කා මේ කොහෙද මම දැන් හොස්පිටල් එකේ ගිය ගහලා තියෙනවා පෙට්ටි හෙන ගොඩක්. ආමේ ඒක හොස්පිටල් එක ලංකාවේ. ඒ ලංකාවේ කවුරුත් නැන්ද ඔය මිනි නැගිට්ටන. ඔය කෑ ගහලා හැමදාම දැන් අවුරුදු 2කට 3කට ඉස්සෙල්ලා කෑ ගියෝ මම මිනි නැගිට්ටනා මලොන්ගේ නැගිටලා මිනිසුන්. අනේ පව් මේ කොරෝනා වගේ නැගිටින්න බැරියි මේ මිනිසුන්ට. එහෙනම් ඇයි පුහුණු වීමක් නැහැ. නිකන් මුගේ බැජ් එකක් ගහගෙන කෑ ගහනවා. හලෙලුයා. දැන් ජීවිතේ කියන හරි කල්පනාවෙන් ජීවත් වෙනවා. ඇයි අනුන්ගේ පවුලට යා කරගහන්න ඕනේ නෑ. දෙවියන් වහන්සේ දීලා තියෙනවා නම් ලිව්වා. ආමෙන්. ඒක වෙනස් කරන්න බෑනේ මේ වචනේ නේ. අනුන්ගේ පවුලට කරගහන්න දෙපා. නුඹ කිසි කෙනෙකුට තමන්ට හිතට පෙරමිලා අද තියන්නේ යන්න එපා. අපිට වෙලා තියෙන්නේ මොනවද? ආමෙන්. විශ්වාසවන්ත නැති. කැපවෙන්නේ නැති. දෙවියන් වහන්සේ වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න බැරි. දෙවියන් වහන්සේත් එක්ක එකට ලං වෙලා උන්වහන්සේගේ හඬට ඇහුම්කන් දෙන්නේ නැති. දෙවියන් වහන්සේගේ මාර්ගවල ඇසිරෙන්නේ නැති උන් තමයි අපි ආසයි. ආමෙන්. එක දවසක් එක පාස්ටර් කෙනෙක් ලංකාවේ කරලා තියෙන ලස්සන වැඩක්. ඒ පාස්ටර්ට මොනවද කරලා තියෙන්නේ? මේ කාර් එකක් කරන් දීලා. ඒක සහෝදරේ. ආමෙන්. ලොකු සල්ලි මිටියපු සාප්පුවට ගෙනත් දාලා. එදා ඉඳලා කාර් එකක් ගෙන දුන්නින්ද යවන්න ගාලා කිව්වලු. අද ඉඳලා ඔයා පාලකවරයෙක් කියලා. ඉතින් අනාගෙන ඉන්නේ. අනාගෙන දෙන්නේ. අද සමහරක් අය මුදලට සමහරක් අය පත් කරගන්නවා. ආදරයට ආසාවට ආමේ මුරතලයට සමහරක් අය පත් කරගන්නවා. ආමේ මුරතලයට පත් කරගන්න ඉන්නෝනේ. කවුද පත් කරගත්තේ මුරතලයට? සලමෝන් පත් කරගත්ත කෙනෙක්. බෙට්සෙබා මුරතලයට පත් කරගත්තා. හලෙලුයා. ආමේ. කොහෙද ඉන්නව දෙවියන් වහන්සේගේ මිනිස්සියාගේ භාර්යාව මුරතලයට පත් කරගත්තා. හලෙලුයා. දෙවියන්වහන්සේ දඩුවම් කරාද නැද්ද සලමෝන්ට? දාවිද්ට දඩුවම් කරාද නැද්ද? දාවිද් එදා ඇවිත් ඇහැ මරණකම්ම අයින් කරගත්තේ නේද දාවිද්? දාවිද් එදා ඉඳලා බෙට්සෙබාගෙන් පස්සේ කිසිම භාර්යාවක් ළඟට ගිහලා නැහැ. කොහොමද දඬුවම? වෙන මොන වගේ දඬුවමක් දීලා තින්නේ? හෙල්ලෙන්න බැරි දඬුවමක් දීලා තින්නේ දෙවියන්වහන්සේ. ආපහු වයසට ගිහලා බයිබලයේ දීලා තියෙන දේ වචනේ වයසට ගිහලා ඒගොල්ලන්ගේ දරුවෝ මරණාසන්න විදියට කන්‍යාවක් ගෙනල්ලා දුන්නා. කන්‍යාව දැක්ක ගමනම වෙවුලන්නේ. වෙච්ච වෙන්නේ යානේ දන්නේ. ආමේ. යා කියනවා කන්‍යාවත් එක්ක සංසාරේ යෙදුන්නේ නැහැ. බයිබල පැහැදිලිව ලියලා තියෙනවා. ඇයි? ගුටි කාමේකා තමයි දන්නේ කතන්දරේ රාස. ආමේ. පුහුණු වීම ලැබුව කෙනා නම් දන්නේ ඒකේ තේරුම. හලෙලුයා. නේද? පුහුණු වීම දන්න කෙනා තමයි දන්නේ ඒකේ තියෙන රඟේ. පුහුණු වීමක් නැතුව බැද්දුන්න මොකද වෙන්නේ? අමාරු. හලෙලුයා. පුහුණු වීම ලබන කෙනා ඒ කෙනා ඉදිරියේ ඇවිල්ලා කියනවා කාලයක් යද්දී ඒ හැවිලා කියනවා පුහුණු වීම සම්පූර්ණ වුණාම එයා සෙනඟ ඉදිරියේද ඒ පුද්ගලයා ඉදිරියට ඇවිල්ලා හිටගෙන කියනවා සර් මේ අපේ සර් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සරණඩයිලා කියනවා ඔබ මාව පුහුණු කරාට thank you මාව මේ වගේ නිර්භීතකමකට ගෙනාවට ස්තුතියි දැන් මම එඩිතර පුද්ගලෙක් මට දැන් කවුරු ඉස්සරහට ආවද දැන් මට තේරෙනවා මොනවද කරන්න ඕනේ කියලා දැන් මොන විදිහේ යුද්ධයක් આવත් මම දන්නවා දැන් මොනවද කරන්න ඕනේ කියලා. ඔබට හොඳ පුහුණු වීමක් දීලා තියෙනවා. ආමේන්. දැන් ඔබට පුළුවන් මට බය බැජ් එක ගන්න. මෙන්න මම. ලොක්ක දෙනවද නැද්ද බැජ් එක? සෙනග ඉදිරියේ දෙනවද නැද්ද? දෙනවා නේද? එයා දන්නවා මෙයා ආපහු අර දඟලලා ඇඟේ මුකුත් හදාගන්නේ නැහැ කියලා. හලෙලුයා. ආපස්සට හැරිලා යන්නේ නැහැ.
අද හුඟක් අය කියන කතන්දරයක් මමත් අහලා තියෙනවා. මට හරියට දුක් වෙන දෙයක් තියෙනවා. මොනවද? මම මේ කාලේ නියම වැඩ කරානේ යේසුස්ගේ නාමයෙන්. මොනවද කරේ? මාර වැඩ කරේ. යකාවක් දාගෙන. හරි? මාර වැඩ කරේ. මොනවද? ආතා දීප ගන්න මේව කරා, සුභාරන්ති කරා, අරබලති කරා, මේව කරා. දැන් මොකද වෙලා වෙන්නේ නැති? දැන් මොකද වෙලා තියෙන්නේ? පෙට්‍රල් බහැරද? පෙට්‍රල් මිල ගණන් ගිහිලාද? පහන් පත්තු වෙන්නේ නැන්ද? මොකද වෙලා තියෙන්නේ දැන්? අමේ දැන් මොකද නිවිලා තියෙන්නේ? දැන් ඊටත් වඩා වැඩ කරන්න ඕන. ඊට අඳුන්නු බැච් එක දෙන්න ඉස්සෙල්ලා එයා හොඳ පුහුණු වීමක් ලබලා එයා ඇවිල්ලා දෙවියන් වහන්සේ ඉදිරියේ කියනවා ස්වාමීනි මෙන්න සර් මම රෙඩි. දැන් මාව බැලුවා. ඔබ මට දෙන දේ මම විශ්වාසවන්ත වෙනවා. මෙන්න මම අපත් කරගන්න ඔබ ඕනම විදිහ. කැමති නම් දෙන්න බැච් එක කියලා කෙලින් ඉන්නවා නේ. ලොක්ක දැනගන්නවා වැඩේට නියමයි. හොඳ ට්‍රේනින් එකක් ලබලා තියෙනවා. හරි. ගෙන් බැච් එක අලවන්න. ආමෙන්. ඔබ අද ඉඳලා මගේ සේවයට විශ්වාසවන්ත කෙනෙක්. ආමෙන්. මම බලන්නේ හැම කෙනෙක්ගේම ඉල්ලනවා. අපි ඒ වගේ විය යුතුයි. මාතලුව අපි හැම කෙනෙක්ම ඒ වගේ දෙවියන් වහන්සේට විශ්වාසවන්තව සිටිය යුතුයි. හලෙලුයා. ආමෙන්. මේක නොමැති නම් අපි තමයි අනාගෙන තියෙන්නේ. බැච් එක නාගන්නේ නැහැ. බැච් එක මාර්ගෙ ඔබට දෙනවා. නෑ නෙමෙයි. ඔබ පුරුමි. ඔබ හමුදාවට බැඳුනා නේද? අනිවාර්යෙන් බැච් එක දෙනවා. ඔබ හමුදාවට බැඳුනම බැච් එක දෙනවද නැද්ද? ඒක දෙන්න ඕන. පුරුමි වීමක් නැතුව බැච් එකක් අරගෙන වැඩක් නෑ. අපිට ඕන ඉක්මන් වෙලා පට් ගාලා අපේ පබඩම කුම්පි පෙන්න ඕන. නෑ පබඩ හොඳට පිටි දාලා උරුදු දාලා වතුර දාලා දන්න කුන්දට අනන්න ඕන. අනන විතරක් නෙවෙයි පබඩ හදලා දෙනකොට යන්න. ගාලකට ගලලා කියලා අර ඒක ඔක්කොම හැම ගානවා කියලා. පබඩම් කාලේ. පිටි ටික. තලනවා. තලලා ඊට පස්සේ තමයි රොටිය වගේ දිගාරින්නේ. එහෙම කියන්න බෑ. යා හොඳට දිගාරලා ඊට පස්සේ මොනවද කරන්නේ? ෂාෂා හොඳට දිගාරුණා කියලා පැකට් එක දාලා හරක් ගලා හරිනවද නෑ? දාන හොඳ ගිනි අව්වේ දානවා රත් වෙන හොඳට. රත් කරලා පදම් කරලා දාලා කැමති කෙනෙකුට නියමයි රසම රස අල්ලියා පපඩම් කියලා දෙනවා. බැදපු ගමන් පිම්බෙනවා. හරියලා ඔබ සුද්ධානම් වෙන්න දෙවියන් වහන්සේ. නැත්නම් ඔබගේ ජීවිතේ සතුට අරගෙන නිර්මාණ කරගන්න උට ඕන විදියට. හලෙලුයා. ඔබ මම සතුටයි කිනේ. සතුටේ ජයගත්තු අපි අය. ඌට ආපහු වහකමට අපි ගෙනියන්නට බෑ. ආමෙන්. එහෙනම් දෙවියන් වහන්සේ ඉදිරියේ අපි නිර්භීතකමේ මිනිස්සු වියුති. හරියට හරි වැරදියට වැරදි කියන නිර්භීතකම තියෙනවා. ඒක ලබලා තියෙන්නේ බැච් එක. වැරදියට හරි කියන්න බෑ. හරියට වැරදි කියන්න බෑ. ආමෙන්. පාවුතුමා මෙතනදී තිමෝතිට කියන්නේ නුඹ මේ සේවයේ ඉදි නුඹ මතක තියාගන්න වැරදි විදියට කිසි කෙනෙකුට ඉක්මන් වෙලා අත තියන්න යන්න එපා. උන්ගේ පව් නුඹගේ ජීවිතේ දාගෙන අනාගන්න එපා. අනාගන්න එපා මගේ සේවයේ. හලෙලුයා. දැන් අපිට පුළුවන් ඔය කොල කෑල්ල ඉරලා වයින් කරන්න. මම නම් කැමති අයින් කරන්න. මොකද මට ඇත්තට ආස කරන බොහෝ අය ඉන්නවනේ. ශාමියාට අරව කරන්න පුළුවන්, මේව කරන්න පුළුවන්, මෙයාට බයිසිකල් පදින්න පුළුවන්, මෙයාට පුට් සයිකල් පදින්න පුළුවන්, මෙයාට මෝටර් සයිකල් පදින්න පුළුවන්, මෙයාට බේන්ස් කරන්න පුළුවන්. ආමෙන්. තව කීයේ ලොකු අය ඉන්නව නේද? ආමෙන්. මං ආසින්ද දෙන්න පුළුවන්ද? හල්ලියා. දෙවියන් වහන්සේට ආස කරන දේ තමයි අපි කරලා ඉන්නේ. දෙවියන් වහන්සේ කැමති දේ කරන්න ආවනම් කොච්චර අනර්ථ. අපි දන්නේ මේක කරපු නැති දෙවියන් වහන්සේ තෝරම ගත්තු පූර්ව පෘථිවිය හදන්න ඉස්සෙල්ලා සාවුල් තෝරගත්තු දෙවියන් වහන්සේ. ඊශ්‍රායලයේ ප්‍රථම රජ හැටියට සාවුල් තෝරගත්තේ පෘථිවිය හදන්න ඉස්සෙල්ලා. අපි කියන්නේ මව් කුසෙට ඉස්සෙල්ලා අපි උන්වහන්සේ හඳුනගෙන ඉන්නේ කියලා බොරු පම්පෝරිය ගන්නනේ. ඒ වගේ එක ඇත්ත. බොරු නෙමෙයි සත්‍යයි. හැබැයි ඔබ පෘථිවියත් හදන්න ඉස්සෙල්ලා උන්වහන්සේ බොයි මාව දැනගෙන. එතකොට ඒ දැනගත්තු දේ මට පුළුවන් අනාගන්න. සාවුල් අනාගත්තා වගේ අනාගන්න පුළුවන්. හලෙලුයා. ඒක තමයි අනාගත්තම තමයි අපි නිවිලා යන්නේ. හලෙලුයා. දුන්නොත් ඒ තියාගන්න බැරුව නැති වෙලා යනවා. ඉතින් බයිබලේ අනුව අපිට දේ වචන අනුව අපිට මේක අනේ අපිට තීරෙන්නේ නැහැ. ඒක ඇත්තද? ඔව්. පෙරදම
අපි 24 වෙනි පරිච්ඡේදයට අපි යමු. අපි කියන්නේ අපි යමු. අනුත් යුස්මේම තමයි අපි මේක දැනගන්න ඕනේ. ආමේන්. යමු අනුත් යුස්මේ 24 වෙනි පරිච්ඡේදයට. හලෙලුයා. 24 වෙනි පරිච්ඡේදයේ අපිට වැදගත් දෙයක් අපිට දැනගන්න පුළුවන් වෙනවා දෙවියන් වහන්සේගෙන්. හලෙලුයා. හැම කෙනෙක්ම අපි කියමු 24 වෙනි පරිච්ඡේදයේ හත්වෙනි බලේ මොකද මෙතනදී අපිට මතක් කරන්නේ. නමුත් අපේ එක්කෙනාට ක්‍රිස්තුස් වහන්සේගේ දීමනාවේ ප්‍රමාණයේ හැටියට අනුග්‍රහය වෙන ලද්දේ. ඒ කෙනාගේ හැටියට එයාට ඒ බැජ් එක දෙන්න ඕන. ඒ කෙනාගේ හැටියට තමයි බැජ් එක දෙන්න ඕනි. නිකම් බැජ් එකකට හරියන්නේ නැහැ. අද බොහෝ අය ඉන්නවා රබර් සීල් ගහගෙන මම පාස්ටර් කියාගෙන. ආමේන්. පාස්ටර් කියන සේවයේ කියන දේ තීරුමක් දැනගෙන නැහැ තාම. හලෙලුයා. සමහරක් අය මට දැක්කම මට හරියට දුක හිතුණා ලංකාවේ. ආමේන්. සමහර තැන් වලට ගියාම ඒගොල්ලන්ගේ සේවාවල් දැක්කම හරියට දුකයි. ඇයි? අර කාර් දිනුනා වගේ වැඩක් කරගත්තා. හලෙලුයා. දැන් ඔබ මෙතනදී මතක් කරගන්න ස්වාමීන් වහන්සේ කියනවා අපි එක්කෙනාට ක්‍රිස්තුස් වහන්සේගේ දීමනාවේ ප්‍රමාණී හැටියට අනුග්‍රහය දුන්නා. ආමේන්. දැන් ඔබගේ ප්‍රමාණය කොයි වගේද? ආමේන්. ඔබගේ ප්‍රමාණය නූල් දෙකේ යකඩයක්ද? යකඩ තමයි ඔක්කොම. අපි එහෙම කිව්වේ. දැනනාසික දරුවෝ තමයි ඔක්කොම. ඔබට කොයි වගේ දෙලා තියෙන්නේ? සාමාන්‍ය පොටි අර මොනවාද ලෑම්ප් ෂේඩ් වල තියෙන කම්බියක් වගේ. සමහරක් ගැට දෙලා දෙන අර වාහනේ අර මෙහා කොන ඉඳලා එහා කොනට යනවා යකඩ පටියක් වගේ. සමහරක් ගැට දෙලා දෙන බිල්ඩින් එකේ කණුම වගේ. කාටවත් නමන්න බෑ. ප්‍රමාණයට තමයි දීලා තියෙන්නේ. ඒ ප්‍රමාණයට දුන්නු කෙනා ඒ ප්‍රමාණය අනුව සිටිය යුතුයි. හලෙලුයා. දෙවියන් වහන්සේ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ කිව්වනේ ඒ ප්‍රමාණයෙන් අපිට යන්නට පුළුවන්ද? ප්‍රමාණයෙන් අපි මොකද වුණොත් මොකද වෙන්නේ? මම උදාහරණයක් කියන්න මම හොඳ රුක් කෙනෙක්. හරි ලංකාවේ. අපිට සමහරක් අය ඇවිල්ලා කියනවා දන්නේ ජයි කියලා කියනවා. ඔයගොල්ලෝ මේ පාටියට මේ 500 දෙනෙක් එනවා මේ කෑම ඔව් අපි දෙන්නම් කියපුවම අපි දෙන ඉගලන්ට ඕඩර් කරනවා මේ අවුට් පාටි. යා හොටෙල් වල නෙමෙයි අවුට් පාටි. අපි කියනවා මස් කිලෝ 50ක් ගේන්න බෝන්ජි 500ක් ගේ. බෝන්ජි 500ක් ඇද්ද? අපි කියන්නේ නැති කියලා. අනේ මම 500ක් ගෙනයි අපි කියන්නේ නැති. මම කිය 500 පුතන්. ඒගොල්ලෝ දන්නේ නැතුව අපි සීමිත ගාණක් තමයි කියන්නේ. නාටි කරන්න වෙන්නේ. ආමේන්. මෙහන් මකට කියන්නේ. ඇයි දන්නවද අපි හිම ඔබේ හැටි ගණන් කියන්නේ? ඒගොල්ලෝ හිතනවා බෝන්ජි මිටි 5ක් ඕනේ කියලා. අපි කියන්නේ එපා. ගේන්න එපා. හේතුව මොකක්ද? අපි ඉගෙනගෙන තියෙනවා පුහුණු වෙලා තියෙනවා මම කුක් කෙනෙක් ඉඳලා මිනිස්සුගේ බඩට අල්ලන්නේ ඕන සීමිත ප්‍රමාණය. ඒ මිනිසයාට ඒ බඩේ ප්‍රමාණයට උඩ කන්න බෑ. ඒ මිනිසයා මම නෙදානවා. ආමේන්. ඒ නිසා අපි පුහුණු වෙලා තියෙනවා මේ කාට ඒ උඩ කන්න බෑ. අපේ මිනිස්සුගේ නිදි වැඩනසගේ දරුවනි ඔයගලන්ට ප්‍රමාණ වැඩි ඔයගලන්ට කන්නට පුළුවන්ද? කාලා බලන්න මොකද වෙන්නේ කියලා. නාගෙනුත් දායි. කටිනුත් දායි. ඇසෙන් එනවනේ ඇසිනුත් දායි එළියට. ආමේන්. කාලා බලන්න ඔයගලන්ට පුළුවන් තරම් කාලා කොහොමද ඇවිදින්නේ කියලා යන්න බෑ. ඉඳ ගන්න බෑ. ඇවිදින්න බෑ. බඩත් මෙන්න මම වගේ මූණවත් දිවිලා ඇයි ඒව ඇකට ඔරොත්තු දෙන්නේ නැහැ. ප්‍රමාණී හැටියට දෙවියන් වහන්සේ වැඩ කරන දෙවි කෙනෙක්. අපි තීරුම් ගත යුතුයි ආත්මිකව අපිට ප්‍රමාණයෙන් අපි අනා ගන්නවයි කියලා. හලෙලුයා. අපි අනා ගන්නවා කියන්නේ අපේ මානසික ඇහෙන් අපි බලලා ආත්මික ඇහ වහගෙන මානසිකව අපි මේ පොළවේ භුක්ති විඳින්න යනවා. ඒක දෙවියන් වහන්සේගේ දේවල් අපේ පහ වෙලා ගිහිල්ලා අපි කරනවා සාවුල් වගේ නම් අපි ළඟ උන්වහන්සේගේ ආත්මයෙන් අපි අඩු වෙනවා. ආත්මය යන්නේ නැහැ හොඳටම රිදියා ගන්න. උන්වහන්සේ බුදුරට ආවම යන්නේ නැහැ. උන්වහන්සේ ඉන්නවා. උන්වහන්සේ කියන බලය අපතුලින් අඩු වෙලා යනවා. උන්වහන්සේ අපේ පාත් කරලා තියෙන දේවල් වලින් අපි හිමීට අඩු වෙලා යනවා. අපි තවත් එක පදයක් බලමු ස්වාමීන් වහන්සේ ඇයි අපිට මේක කියන්නේ කියලා. ආමේන්. හලෙලුයා. අපි දකින්නවා මේ මොහොතේදී අපිට ඉතාමත් වැදගත්ව අපිට බලන්න පුළුවන් එක දෙයක් තියෙනවා.
අපි යමු මතේ සුභාරංචියට අලුත් දිවසුමේමයි. හැම මතේ සුභාරංචි අලුත් දිවසුමේ 25 වෙනි පරිච්ඡේදයට අපි යමු. අපි හැම කෙනෙක්ම දන්නා වූ ඊටමත් වැදගත් උපමාවකින් දෙවියන් වහන්සේ කතා කරපු තැනකට මම එකගෙන යනවා බලන්න. ආමේන්. මතේ 25 වෙනි පරිච්ඡේදයේ හalleluya 24 වෙනි පදේ. හalleluya. උන්වහන්සේ මෙන්න මෙහෙම රහසක් අපිට කියලා දෙනවා. මොනවද? 25 වෙනි පරිච්ඡේදයේ 14 ඉඳලා කියනවා තාලෙන්තු උපමාවක් ගැන. නමේ යම් යම් අයට යම් යම් තාලෙන්තු දුන්නා. දැන් යම් කෙනෙකුට 5ක් දුන්නලු, තව කෙනෙකුට 3ක්, 2ක්, 1ක් දුන්නු අය නේද? ආමේන්. හalleluya. 2ක් ලැබුණු කෙනෙක් ඉන්නවා. ඒ කෙනාගේ හැටියට ඒ කෙනාගේ ප්‍රමාණයට දීලා තියෙන්නේ. දැන් මම කිව්වේ දැන් ඉස්සෙල්ලා ඒ ප්‍රමාණයට තමයි යේසුස් වහන්සේ දීලා තියෙන්නේ. දුන්නම අපි දකින්නවා මෙතනදී මේ එකක් ලැබපු මිනිස්සෙක් ඉඳලා තියෙනවා. අර එක බෑග් එකක් ගහගත්තු කෙනෙක් ඉඳලා තියෙනවා. නිකන් දන්නේ නැද නිකන්. 아무තු අර ගෙම්බල තියෙන අපිත් ඉන්නවා හිතනවා. නාමඩ මේවා පුළුවන්. මම නේද ඔය කරන්නට බෑ. මම තමයි ඔය වෙන්නේ. මමයි පාස්ටර්. මම අත තිබ්බත් තමයි නෑ නෑ එහෙම දෙයක් නෑ. ඒක දැලින්ද තියෙන නෑ තම බොරුට කෑ ගන්න. තලින්දුකුත් නැතුව වෙන්නේ. හේතුව මොකද ඒක හරියට පාවිච්චි කරන්නේ. මෙතන කියන්නේ මොනවද? එක තාලෙන්තුවක් තියෙන කෙනා කියනවලු එක 24 වෙනි පදේ කියනවා එක තාලෙන්තුවක් ලැබූ දැනටීද ඇවිත් ස්වාමිනී ඔබ නොවලපු තැනින් කපා ගන්නා වූ කර්කස තැනින් රැස් කර ගන්නා වූ කර්කස මිනිසෙකු නොවිසන කපා ගන්නා වූ නොවිසන තැනින් රැස් කර ගන්නා වූ කර්කස මිනිසෙකු බව දැනගන්න. එතැවින් මම බයව ගොස් මගේ බැච් එක පොළවේ සඟවා තැබෙමි. මෙන්න වදුන්නු බැච් එක කියලා කිව්වා. ආමේන්. ස්වාමීන් වහන්සේ අහනවා මේ අයිසි මෙච්චර අමාරුවෙන් මම තමසේ ඔබ දැනට ගෙනල්ලා හalleluya තමා දන්නවනම් මම කර්කස මිනිසියෙක් කියලා උන්වහන්සේ ඊට පස්සේ කියන්නේ තමා හොඳට දැනගෙන හිටියනම් මම මෙහෙම මිනිසියෙක් කියලා ඇයි එන ඉක්මන් වෙලා වැඩේ කරේ නැත්තේ? දුන්නු බැංක් එකෙන් පාවිච්චි කරේ නැත්තේ ඇයි? දන්නවනම් මම මෙහෙම මිනිසියෙක් කියලා ඇයි අහන්නක් හිටියේ උක? අද මුලා දෙවියන් වහන්සේ කැදවපු අයට දෙවියන් වහන්සේ එක්කෙනාට ඒ කෙනාගේ පුළුවන් ප්‍රකාරයට ප්‍රමාණයට දෙවියන් වහන්සේ තාලෙන්තු දීලා තියෙනවා. තමන්ගේ තාලෙන්තු දාලා අපි දාලා තියෙන ලොකු දෙයක් ප්‍රේමයේ දෙවි කෙනෙක්, කරුණාවේ දෙවි කෙනෙක්, ආමේන්, ඉවසන දෙවි කෙනෙක්, ආමේන්, සමාව දෙන දෙවි කෙනෙක්, ආමේන්, පව් කරලා බලන්නේ නැති දෙවි කෙනෙක්, පව් කරොත් බලන්නේ දෙවියන් වහන්සේ. ගැලවීම හම් කියලා තියෙනවනේ. එහෙමයි කියලා අපි තියාගෙන ඉන්නවා. එයා කර්කස මිනිසියෙක් කියලා දන්නවා. දන්නවනේ. මිනිස්සුයක් තියෙනවා කියලා දන්නවා අපිනේ. කර්කසයි. අපි දන්නවා. උඹ අපරූපදේ කපා ගන්න සිද්ධ වෙනවා කියලා අපි දන්නවා. නෑ නේ. නමුත් අපි ඊකනේ අපි අනිත්‍යව තමයි හිතන්නේ. ප්‍රේමී නදිය ගලයි. ඒක තමයි හිතන්නේ. මම ස්වාමීන් වහන්සේ සිතන පැත්තේ යා පෙන්නලා දෙනවා. ඇත්තම සිතුවා. මම කර්කස මිනිසියෙක් තමයි. හැබැයි මට ඕන දේ නුඹට මම දුන්නා. නුඹේ හරියට කරේ නැත්තේ ඇයි? නුඹේ හරියට කරේ නැත්තේ ඇයි? ඒක තුන්වන්සේ හිතනදී ලස්සන දෙයක් කියනවා. මොනවද උන්වහන්සේ කියන්නේ? 25 කියනවා ආමේන්. ඔහුගේ ස්වාමියා ඔහුට උත්තර දෙමින් දුෂ්ට වූ අලස වූ සේවකයා. 16 කියලා තියෙන්නේ සේවකයා. මම ඔබට දෙන උදාහරණයක්. මා නොලොකු තැනින් කපා ගන්න බවත් නොඉස්සන තැනින් රැස් කර ගන්න බවත් නුඹ හොඳට දැනගෙන හිටිය බයිබලයේ හොඳට දන්නවා. ඒකයි කියන්නේ. නුඹ හොඳට බයිබලයේ තැන් දන්නවා මේවා මෙහෙම වෙනවා මේ අනතුරු හැංගි මෙහෙම තියෙනවා මේක මෙහෙම වෙනවායි කියලා මම නුඹට උගන්වලා තියෙනවා.
දෙවියන් වහන්සේ කෙනෙකු හොඳට දන්නවා බයිබලයේ තියෙන වචන, මෙතන තියෙන වචන, මෙතන තියෙන පදේ, මෙතන තියෙන තේරුම හොඳට දන්නවා නෑ නෙමෙයි. ඔබ හිතට තට්ටු කරලා බලන්නකෝ හිතට දෙවියන් වහන්සේ කතා කරන මේ වචන. ඔබ හොඳට දන්නවා. ඔබ දැන උන්වහන්සේ කියනවා ඒක කරගන්න නුඹ හොඳට දන්නේ. එසේනම් මාගේ මුදල මිල ගණන් කරගන්නට නුඹ විසින් දී යුතු තිබුණේ. එවිට මා ආකල මට අයිතිදී පොලියත් සමග ලබන්නට තිබුණේ. උන්වහන්සේ අහන්නේ කාටද? මම නුඹව කැදෙන්නේ මට නුඹගෙන් ලොකු දෙයක් කරගන්න. මම පූර්වයෙන්ම සූදානම් කරන් නුඹගෙන් යමක් කරගන්න. නුඹ ඇයි ඒක කරේ නැත්තේ? මේ පොළවෙන් යනකම් ඇයි ඒක කරේ නැත්තේ? ඇයි කරේ නැත්තේ? ආමෙන්. කවුද බාධාවක් එක් කරන්න අපිට? කවුද බාධාවක්? කිසි කෙනෙක් බාධාවක් එන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ හරි පුහුණුවක් තියෙනවා නම් කිසි කෙනෙකුට බාධාවක් නැහැ. වචනේ දන්නවා නම් තේරෙනවා නම් දෙවියන් වහන්සේට විශ්වාසවන්තව කැප වෙලා ස්ථිර වෙලා ඉන්න කෙනෙකුට කිසිම බාධාවක් නැහැ දේවසේ. කවුරුහරි කියනවා නම් ඒ පුද්ගලයා හරි දුෂ්ට මිනිස්සෙක්. මම බයිත් කියනවා. ඒ කෙනා තමා විසින් උසස් කරගෙන ජීවිතය ගත කරන්නේ නැහැ. පුහුණුව තමයි වැදගත්. ආමේන්. පුහුණුව තමයි වැදගත් නැපේ පසුබට වීම නවත්තන්න. ඔබ පුහුණුව ලැබුවා නම් ඔබගේ ටැලන්ට් ඔබ දන්නවා හොඳට පාවිච්චි කරන්න. එදා පාවිච්චි කරනවා නම් දැන් පාවිච්චි කරනවා. මම ස්වාමීන් වහන්සේ කියන්නේ මම මරණකම් ස්වාමීන් වහන්සේට සේවය කරනවා. කාටද උත්තර බෑ. මට එක බැජ්ජක් තියෙනවා තව බැජ්ජක් මම හොයාගන්නවා. එයි මට ඕනේ දෙවියන් වහන්සේට මේ කරනවට වඩා තවත් ස්වාමීන් වහන්සේ තවත් ලං වෙලා කරන්න. මම විශ්වාසවන්ත වෙනවා. ඒක නවත්තන්න බෑ කාටවත්. ආමේන්. මගේ මුදලටවත් මගේ තාත්තටවත් මට තියෙන දේවල් වලටවත් මගේ වස්තුවටවත් මගේ පවුලටවත් මා ළඟ එන කිසි කෙනෙකුට මට ඒක නවත්තන්න බෑ. ඒක මට දෙවියන් වහන්සේ දුන්නු දෙයක්. මම ඒක කර යුතුමයි. ඒකටයි මම පුහුණු වීම ලැබුවේ. ඔබට ඔබගේ ප්‍රමාණයට ඔබට දීලා තියව කර යුතුමයි. ඒකට පුහුණුවක් තියෙන්නට ඕන. පළවෙනි ඒ පුහුණුවේ පළවෙනිම දේ තමයි තෙලට වඩා පූජාවට වඩා කීකරුකම. ට්‍රේනින් ඉවරනේ අම්මා සිටිය යුතුයි. ආමේන්. මට බෑ බැච් එක ලබා ගන්න ප්‍රථමයෙන් පැනලා යන්නත් බෑ. අදුංග කාමිකට ගිය අය නේවි එකට යාපෝස් ත්‍රිවිධ හමුදාවට ගිහලා සමහරක්ම හිමීට අයියෝ මේ කම්පි කාඩ් වලින් ඇවිදින්න මොකද අර ෆ්‍රයිඩ් රයිස් නේ කෑවේ ඩෙවල් චිකන් කෑවේ කියලා මේ කන ටින් කෑව කන්න බෑ කියලා තාප්පේ උඩින් පැනලා යනවා. කොයිද ගියේ හමුදාවට ගියේ මේ මොකද කරන්නේ? නෑ නේද නින්ද white dress කාලා යනවා. හිල්ටන් එකේ හැමදාම කාපේ කාට දැන් මේ ගමේ පාර කොස්සක් අම්බලා බත් කන්න දෙන්න බෑ. පුහුණු වීම ගන්න බෑ. ආමේ අහුණු කොළ ජීවිතේට කාලා නැහැ. කෑවෙම අරමුණ දේවල් යක්කුන්ගේ කෑම දේවල් චිකන්. දැන් අහුණු කොළ ටිකක් මලවලා ආමියකේ දුන්නම ටින් එකක් කඩලා ඇරට කෝප්පේ අර පරණ ටින් එකක් කඩලා ඇරලා මක් කරලා අර පොඩි කෝප්පෙට අහුණු කොළ ටිකක් දාලා කොස්සක් ඇද්ද දුන්නම අයියෝ පයින් ගන්න දෙනවා. මීට වැඩි හොඳයි පැනලා යන්නේ. ඉතින් අත තියන්නේ හොඳ පැනලා යනවා. ඉක්මන් වෙලා අත තියන්න එපා පැනලා යනවා. ආමේන්. ඉක්මන් වෙලා අත තියන්න එපා පැනලා යනවා. පැනලා ගියාට කමන්නේ සමහරවම අරගෙනත් යන තවත්. හalleluya. හalleluya. සමහර කියනවා කැමතිද මේ පක්ෂිතේ? ඇයි මොකද මම පැනලා යන්නේ. මොකද ඒක හරියන්නේ අපිට ටින් කෑම දෙන්නේ කන්න. හැබැයි අපි මම වයිට් රයිස් කෑ අපිට අඟුරු කොලොත් හරි තීතයි. අපි පැනලා යන්නේ. පැනලා යන්නේ කොහෙන්ද දන්නවද? අත තියලා යාඥා කරනකොට මේ පැනලා ගිහින්. හැබැයි බැඳුනේ ආපියකට පැනලා ගිහින්. දැන් හම්දාවේ නැතුව නිකන් එළිය යුද්ධයක් ආවත් මෑන් තමයි ඉස්සෙල්ලාම දුවන්නේ. ආමියකට බැඳුනේ කැත්ත. ටීම් එකේ ඉන්න යාළුවෝ මචං කො මෑන් දුවලා. ආමිය කෙනෙක්ද කිව්වේ? ඔව්. දුවලා. හොයන්වත් දැන් මොන දෙයක්ද? උන්වහන්සේ කියන්නේ ඒකයි තිමෝති පොතේ ඉක්මන් වෙලා අත තියන්න එපා. ආමේන්. සමහරක් හිතන්නේ මේ බොහෝ පාලකවරු ඇයි අත තියලා යාඥා කරලා සේවයට බඳ ගන්න. බැඳිලා ඉන්නේ.
හැම කෙනෙකුටම සේවයක් තියෙනවා. තමා පුහුණුව ලබන්න ඕන. ඒකයි කියන්නේ අත තියන්න එපා ඉක්මන් වෙලා. පුහුණුව නැතුව කොහොමද කරන්නේ? හalleluya. කීදෙනෙක් කාසත් මං හෙට උදෑසන එන්නිකුත් වැඩනේ තියාගෙන මෙතනට ඇවිල්ලා දන ගහලා යාඥා කරන්න කිව්වා. මම වෙලා බලවෙන්නේ කික්කන්නේ. අර මං විශ්වාසවන්ත කෙනා අත තියන්න මෑනුත් නෑ. මම අත තියන්න හිතේ තියගෙන ගියේ මෑන් නෑ. මොකද වෙලා නෑ මේ සපත්තු දෙකේ පොඩි හිලා මේ වහිනවනේ හුරුනු සැරේ නිකන් මුණ ගන්න වගේ. ඊක යාවේ නැත්තේ පාස්ටර්. මොකද ආවේ නැත්තේ නෑ නිකන් එළිය නිකන් මට මේ හිතුණනේ යන්න ඕනේ නෑ වගේ එළිය දැක. අද මොකද ඉඳලා කියන්නේ නෑ මට නිකන් හිතුණා යන්න එපා වගේ ඉඳ ගියේ නෑ. අද වෙනස් කියලා මේ යන්න එපා. බැච් එකක් නේ. Amen. ඔබ ස්වාමීන් වහන්සේ නියෝජිතයේද තෝරාගත්තුන්ද ඔබ මේ පොළොවට සේවය කරන්න ඕනේ නැත්නම් ස්වාමීන් වහන්සේට කාටද සේවය කරන්න ඕනේ? මතක තියාගන්න මට සේවයක් මේ නෑ. මට කවුරුත් සේවය කරන්න ඉන්නත් එපා. Amen. මමත් සේවය කරන්න මගේ දෙවියන් වහන්සේට. කවුරු කෙනෙක් පාස්ටර්යාට නැත්නම් පාස්ටර්ට සේවය කරන්න ඉන්නේ කියලා මුට්ටියලන් මොකක්ද කියන්නේ? එපා. ඒක තමයි විසීම කපා ගන්නවා මම භයංකාර දෙයක්. තමා මුළු හදවතින් විශ්වාසවත්ව දෙවියන් වහන්සේට දුන්නු දෙයට විශ්වාසවත්ව ඒක එඩිටරව කරන්න බැච් කම්බින. බැච් එක කවදාද ගහන්න ඕන මෙතන. දෙවියන් වහන්සේ නියෝජනය කරලා තිනවනම් කවුද බාධා කරන්නේ? බයිබලේ කියනවා මගේ වැඩකාරයන කවුද බාධා කරන්න උන්ට බාධා කරන කෙනාට මම බෙල්ලේ අකුරුන් ගණක් කියලා දානවා මහා මුදට කියලා කියනවා. ආමෙන්. කවුද බාධා කරන්නේ? පුහුණු වීම තමයි වැදගත්. පුහුණු වීම නැත්තම් අපිටත් වෙන්නේ ගන්න එකක් දුන්නම මම ඉස්සරත් කියනවා. ආමෙන්. ඇඳුම තියෙනවා බෑජ් එකම ගහගෙන ගිහිල්ලා කැලයක් ළඟට ගිහලා එන්නයි කිව්වේ ආවේ නැත්තම් මම කියනවා. කියන්නවත් දන්නේ නැහැ තාම. ආමෙන්. නොන්න මම හැංගිලා ඉන්න එපා. මම උඩට මට කේන්තියටවා මාළඟ T56 තින්නේ මෑන් මෙවුල නෝමි. තාම ලෝඩ් කරලා ගහන්න තීරෙන්නේ මොකක්වත් කරන්න. ඔබ ඉන්නේ වැඩ කරන්නේ නැහැ. දන්නේ නැහැ. පැකින් එක ගහ ගන්න තීරෙන්නේ නැහැ. බැච් එකක් තියෙනවා. පුහුණු වීම ලබලා නැහැ. මිනිහට මේක මෙහෙම කරලා ගහන්න තීරෙන්නේ නැහැ. ගන්න එක තියෙනවා, පතුරුනුත් තියෙනවා, බැච් එකක් තියෙනවා, ඇඳුනුත් තියෙනවා. ධර්මිෂ්ඨකම ඇඳුනුත් තියෙනවා. මේ ආත්මිකෝ කියන්නේ තියන්න දන්නේ නැහැ මෙවුල. එන්නයි කිව්වේ නැත්තම් මං තියනවා අර බලන් ඉන්න ඉස්සරහින් අනේ මේවත් පිස්සන් මම බැජ් දීලා බලන්න හරි පොඩි බට්ටේ ගල් කටස් තියෙන ගල් කටස් ඒක තරුනේ ගැටකොල්ල නියම ඒ උන් කියන්න දන්නේ ගැටකොල්ල නියම අර ආවිත් දුන්න ගැටකොල්ල වගේ නේද ගොල්ලියට එකපාරක් තිබ්බේ ඇද ගන්න වැටුණා ලොකු බෙල්ල කපලා දැම්මා ගන්නේ අර ගැටකොල්ල ගැටලා හරියට තිබ්බ ඩෝම් ගාලලුවට එන්නයි කිව්වේ තමයි වෙන්නේ බැජුත් තියෙනවා වස්ත්‍ර තියෙනවා. දෙවියන් වහන්සේට විශ්වාසවන්තව වැඩේ කරලා නැහැ පුහුණු වීමක්. ආමෙන්. ඒ වගේ හරිම භයංකාරයි. හැම තැනම ගිහිලා ලව්වර්ස් දෙකලා දිනනවා. ආමෙන්. හැම තැනම විවේචනය කරනවා. පුහුණු වීමක් නැහැ. පුහුණු වීම ලබපු කෙනා මොනවටද බැඳලා තින්නේ? එයා ඒ සේවි අන්තිම මරණය දක්වා බෙල්ල කපලා දැම්මා පාවලා දෙන්නේ නැහැ. එයා හොඳ පුහුණු වීමක් ලබලා තියෙනවා. එයා දන්නවා අන්තිම මරණේ ගැලවෙන්න පුළුවන් නම් ගැලවෙන්න උපක්‍රමයක් සාතන්නේ එයාට එයාගෙනගෙන තියෙනවා. ආමේ ඔබ හමුදාවේ බලන්න අල්ලගෙන ගිහලා එල්ලලා ගහනවා. ගහලා අන්තිම මරණේ තියා බලාගෙන ඉන්නවා. අන්තිම තප්පරේ මැරෙනකම් බලන් ඉන්නවා. එතන ක්‍රමයක් තියෙනවා ගැලවෙන්න. එයා එක්කම පිටයි. පාවලා දෙන්නේ. එයා පස්සුබට වෙන්නේ. එයා එහෙම ඉන්නවා. මරණ මරපන් එකන ක්‍රමයක් කරනවා නෙකිටලා යන්නේ. ඒ තමයි දෙවියන් වහන්සේගේ සෙබළු. දෙවියන් වහන්සේට එවැනි සෙබළු. මෙතන දැක්කද අර මොනවද මෙතනදී උන්වහන්සේ කියන්නේ? ඊටම ලස්සන වචනයක් මම මෙතන කියනවා. මේක අහගන්න. අපේ හැම කෙනෙක්ගේ දෙකන් වලින් යන්න ඕන මේක. මේ මතේස් වරන්ති මේ කියන 25 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදේ පැහැදිලිව ඔබගේ ජීවිතේ දාගෙන මෙනෙහි කරන්න. තිමෝති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි 22 පදයක් එකකට සසඳලා. ඒකට සසඳගෙන ඔබගේ ජීවිතය අද දවසේ එකතු කරගන්න.
මොනවද කියන්නේ උන්වහන්සේ? එබැවින් ඔහුගෙන් තලන්තය රැගෙන තලන්ත 10 ඇත්තාට දීපන්. කාටද දුන්නේ? මේ හොඳට පුහුණු වීම ලැබපු කෙනාට ඒක දීලා දාන්න. ඇයි? එයා හොඳ පුහුණුවක් ලැබලා තියෙන්නේ 10ක් තියෙනවා. හොඳ පිටිය. වැඩේට මරණකම් යා විශ්වාසවන්තයි. උන්වහන්සේට ආදරේ. එයා උන්වහන්සේට කැප වෙලා ඉන්නේ. එයා පසුබට වීමේ හදවතක් නැහැ. එයා ලෝකෙට ආශා වෙලා දෙවියන් වහන්සේට එපා කරලා නැහැ. එයා කෙනෙක්. එයා හොඳ බැච් 5ක් දුන්නා. එයා 5ක් වැඩිපුර තියාගෙන ඉන්නවා. එයා වැඩියෙන් දෙවියන් වහන්සේ තවත් වැඩියෙන් සේවය කරනවා. ඒකත් අරගෙන දෙන්න. ඔබ කැමතිද ඔබට දීලා තියෙනවා තලෙන්තු අරගෙන තව ආයෙකට දෙනවා? නෑ. ඔබ කැමතිද? කවුරු හරි කරනවා නම් අපේ තලෙන්තු අර තව කෙනෙක් දෙන්න. එන්නස කියන හැම දෙන්න. නෑ. සමහරවිට කියන හැම දෙන්න. ඒ තලෙන්තු අරගෙන දෙන්න. දීලා යාට කියනවා මක් නිසාද ඇති තනත්තට දෙනු ලබන්නේ. උන්ට තව මොනවද කියන්නේ? තව බොහෝ වන්නේ තියෙන කෙනාට දෙවියන් වහන්සේත් එක්ක ගමන යන කෙනාට දෙවියන් වහන්සේ කියන ඔහුට ආශිර්වාද කරපන්. ඔහුට ආශිර්වාද කරලා තවත් බැජ් එකක් දීලා දාන්න. එයා විශ්වාසවන්තව මේ යනවා. ඒ නිසා යට බොහෝ මම ආශිර්වාද කරන්නම් කියලා කියයි. දෙවියන් වහන්සේ එකයි කියන්නේ. උන්වහන්සේ කියන්නේ යා විශ්වාසවන්තව ඒ දේ කරපු නිසා තවත් 5ක් යාට දුන්නු පහේ වැඩි කරගත්තු නිසා 10 යාට ඒක දෙන්න. යා ඒකේ තවත් බොහෝ අයට ආශිර්වාදයක්. හලෙලූයා. මොනවද ඒ දෙනවා කිව්වේ? තව බොහෝ වෙනවා කිව්වේ. එයා තව විශ්වාසවන්තව කීකරුව යටහත්ව උන්වහන්සේගේ වැඩේට විශ්වාසවන්තව මේ පොළව අවසානයේ දක්වා යාගේ ජීවිතයේ උන්වහන්සේ ඉදිරියේ බලාගෙන ඉන්න කෙනෙක්. ආමේන්. හලෙලූයා. දෙවියන්සට මේ අය. ඊට පස්සේ කියන්නේ තලන්තව ගියාට පස්සේ කෙනාට කියන ලස්සන වචනය. මම නම් ආසමනේ වචනේ කියවන්නේ. නමුත් බයිබලයේ දේ වචනේ ආසපලව පහවගේ දේ වචනේ පහව යන්නේ. අපි හැම කෙනෙකුටම මේක අයිති පොදුයි. ඒක අපි හැම කෙනෙක්ම මේක උන්වහන්සේට ආමෙන් කියන්න වෙනවා. මක් නිසාද ඇති තනත්තාට දෙනු ලබන්නේ ඔහුට බොහෝ වන්නේ. නමුත් නැති තනත්තාගේ ඔහුට ඇති දේ පහ කරනු ලබන්නේ. තියෙන දේ පහ කරලා දානවා. ස්වාමීන් වහන්සේ ආධර්මිෂ්ඨයි නේද? අර මේ මිනිස්සු තලෙන්ත තිබුණ කෙනා කියපු වචනේ හරිනේ. උන්වහන්සේම කරනවා මොනවද? ඇති දේ නැති දේ දීලා එයාට තිබුණු දේ අයින් කරලා දානවලු. එහෙනම් මොකද එතන කියන්නේ? උන්වහන්සේ කාර්කස මිනිස්සෙක්. ඒක හරි. එයා කිව්වා හරි. ඔයා කාර්කස මිනිස්සෙක් කියලා. අර දුන්නු දේ තියාගත්තේ නැහැ. උන්වහන්සේ කියනවා ඒ තිබුණු දේ අරගෙන මම දීලා යම් දෙයක් කරනවා මම. උන්වහන්සේ යම් දෙයක් මම කරනවා. මොනවද යට කියන්නේ? ආමේන්. පහ කරන ලබන්නේ ඒ නිෂ්ප්‍රයෝජන දාසයා සේවකයා ඇදහිලිවන්තයා කවුරු දිමනා තියෙන කෙනෙක් පීඩත අන්ධකාරයේ දමාපල් ඒ හැදීම දත්මිකයමත් වන්නේ කීසේ. මේ ආත්මෙන් තමයි අපි දැනගන්නේ මේ ස්වාමීන් වහන්සේ මේ වචනේ කිව්වේ කියලා. අපි නිකන් හිතන්නේ මේ වචනේ ඇයි මේක කියලා තියෙන්නේ. අපිව දෙවියන් වහන්සේ තෝරගෙන තියෙනවා දේව රාජ්‍යය. ආමේන්. අපි කවදාකවත් මැරෙන්නේ නැහැ අලුත් පොළොවකට යන්න උන්වහන්සේ කැඳවලා තියෙනවා. උන්වහන්සේ ඒකෙන් වෙන්න නිසා තමාම ආරක්ෂා වෙලා තමාට ධර්මිෂ්ඨ සුද්ධ ආත්මය ඇවිල්ලා ධර්මිෂ්ඨ වස්ත්‍රයක් පළඳලා තියෙන. ඒක තමයි අතන කියන්නේ ඒක තරන් දානවයි කියන්නේ. ආමේන්. ඒකත් අපිට පළඳවලා අපිට තව උන්වහන්සේට මෙහෙවද කරන්න තව දීමනා පාසාකාරයේ සේවය අපි එක්කෙනාට බෙදලා දීලා තියෙනවා. තම තමයිගේ පුළුවන් ප්‍රකාරයට මම ඉස්සර පෙන්නලා දුන්නේ. ඒ කියනාට ඒ යකඩේම තමයි එක එක විදියට උන්වහන්සේ හදලා තියෙන්නේ. ආමේන්. ලොකු යකඩ හදලා දෙනවා මේ බිල්ඩින් කණුව ගොඩ නගන්න. අර පොඩි යකඩේ හදලා දෙනවා ලෑම් ෂෙඩ් එක නගන්න. නමුත් යකඩ තමයි. ඒ ප්‍රකාරයට උන්වහන්සේ හදලා තියෙන්නේ. හැබැයි යාට දුන්නු දෙයට යා විශ්වාසවන්ත වෙන්න. නැත්නම් අර තිබුණුදී අපි කියන්නේ එහෙම කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ කරුණාවන්ත දෙවියන් වහන්සේ ප්‍රේමේ දෙවියන් වහන්සේ උදාස් වෙන්න ප්‍රමාද දෙවියන් වහන්සේ එනකොට අපි ඔසවාගෙන ගෙනියන දෙවියන්
දෙවියන් වහන්සේ ඒව ඔක්කොම අපි කියන්නේ අපිට බයට. අපි බයට කියන්නේ. ආමේ අපි හැරිලා බැලුවොත් අපේ ජීවිතේ දෙවියන් වහන්සේට ඕන විදිහේ කොහොමද අපි ඉන්නේ කියලා අපිට ඉස්සෙල්ලාම දැනගන්න හම්බ වෙනවා. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රශ්නයක් එද්දි දාඩිය දාලා වෙන වෙන තැන් වලින් යන්නේ ඇයි කියලා. අනිවාර්යයෙන්. එහෙම වෙන්න බෑ. අපිට මොනවා වුණාම ඉස්සෙල්ලා දාඩිය දාලා කලන්ත දාලා සමහරක් අයට වෙන වෙන දේවලුත් වෙනවා. ආමේ වින්නේ නෑ එහෙම. යා පුහුණු වීමක් ලැබලා තියෙනවා. දැනස් කියන්නේ ඒකයි මම තිබුණොත් හැරින් යාට දුන්නෝ ඒකත් අයින් කරලා තවත් එකක් තියෙනවා. මේකත් තමයි කියන්නේ. ටැලන්ට්ුවත් අයින් කරලා තවත් එකක් තියෙනවා. ඒකත් අයින් කරලා මම පිට තඳුරේ දානවා. එයි මම කර්කස කෙනෙක් නේ. හැබැයි දිව්‍යන් වහන්සේ බාමතක කරන්න දෙපා මම කියන්නේ. ඔබටයි මටයි දිව්‍යන් වහන්සේ ආදරේ. මේ පොළොව මවන්නට තුමින් අපිව කැඳවලා තියෙනවා. අපිට දීලා තියෙන දීමුවල් පොළොව මවන්නට තුමින්. ආමේන්. නිහමදින් සාවුල්ව රජකමට ගෙනාවේ පොළොව ප්‍රමාවවන්න ප්‍රථමයෙන්. නමුත් යා කැමතුනේ නෑ මේක ආරක්ෂා කරගන්න. එයාගේ මනසින් එයාගේ මානසික දේවල් කරගන්න. ආමේන්. ඒ වගේ අපිට මේක සාවුල්ව තෝරගත්තා වගේ තෝරගෙන තියෙන දෙවියන් වහන්සේ. අපි හැම කෙනෙකුට ශුද්ධාත්මයන් වහන්සේ දීලා තියෙන යේසුස් පිළිගත හැම කෙනෙකුටම අපිට දීලා තියෙනවා පුදුම ආලේපයක්. ශුද්ධාත්මයන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා. මේක තමයි පළවෙනි ආලේපය. ආමේන්. ශුද්ධාත්මයන් වහන්සේ අපිට දුරින් එක තමයි පළවෙනි ආලේපය. යේසුස් වහන්සේ පිළි අරගෙන අපිත් එක්ක ඉන්නවා. කවුරු මොනවා කිව්වත් මම කියනවා ශුද්ධාත්මයන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා. ඉස්තර මත හිටියේ දැන් අපි තුල ඉන්නේ උන්වහන්සේ. ආමේන්. ඒක වෙනස් කරන්න බෑ කාටවත්. මම උන්වහන්සේ මෙතනදී කියනවා ඒ උදාහරණ මම ඒක පැත්තකින් කියලා පිට තඳුරේ මන් දානවා. ඇයි? මම හැම කෙනෙක්ව තෝරගත්තේ මට වැඩ කරන්න. ඵලයල සියලු જાතින් සේවකයන් කරනවා. අපි කොහෙන්ද ඉන්නේ? අපි කවදද විශ්වාසවන්ත දෙවියන් වහන්සේ? අපි කවදද ආදරය කරන්නේ? ඔබ මා ඇතුළු ගැන මෙනෙහි කරන්න ඕන කාලයක්. අපි බලන් ඉන්න මොනවද? නිවුස් දාපම මිනිස්සු මැරෙනවා. අර ප්‍රශ්නේ රටේ සංවර්ධනය ආර්ථිකය ගැන කතා කරනවා. අරව මේව ගැන අපි ඔළුවේ දාගෙන. ඇයි ඔබට තේරෙන්නේ නැද්ද මං ගැන හිතන්න? ඔබට දුන්නා උදේරි ගැන හිතන්න. ඔබට දුන්නා ගැලවීම ගැන හිතන්න. ඔබ මේ මරණයෙන් පස්සේ කොහෙද යන්නේ කියලා ඔබට හිතන්න සිතිවිල්ලක් ඉන්නේ නැද්ද? මට දෙවියන් වහන්සේ ආදරෙන් දැන් මෙයාට කැඳෙන්නේ කියලා හිතන්න. හිතන්න නෑ එන්නේ නැත්තම් මොන හරි ස්පයි මේක බ්‍රේක් ඩවුන් එකක් නේ මොන හරි වයර් එකක් අප්සෙට් නේ අපිට හිතන්න කවුද ඒක දෙන්නේ නැත්තේ අපි තේරුම් ගමු තව කෙනෙක් කියලා අපි සිතුවිලි රවට්ටන ඒක දෙවියන් වහන්සේගේ වරදක් නෙමෙයි උන්වහන්සේ පූර්වෙන් තෝරගත්තු අපි සාවුල්ව තෝරගත්තා වගේ අපිව තෝරගෙන තියෙනවා ඒක වෙනස් කරන්නේ නැහැ දෙවියන් වහන්සේ උන්වහන්සේ මේ පොළවේ මම ඔබ ඉන්නකම් වදාගත් ඔබගේ මගේ ශුද්ධාත්මෙන් නැසයන් කරන්නේ. ඔක අමතක කරන්න එපා මං කිව්වදී. ශුද්ධාත්මෙන් නැස මෑනකම් මේ පොළවේ උන්වහන්සේ අපිට කියනවා. මේ කාටවත් නවත්තන්නට බෑ. නමුත් උන්වහන්සේගේ දවසේදී ඒක මට ඒක ඔබට අපිට දුක් වෙන්න වෙන දෙයක් තියෙනවා. මොනවද? අපි උන්වහන්සේව දැනගෙන හඳුනගෙන මොනවද අපි කරන්නේ? මොනවද අපි කරලා තියෙන්නේ? මොනවද කරන්නේ? මොනවද කරේ ස්වාමීන් වහන්සේ? මොනවද කරේ? අපි දැක්කා සාවුල්ව කතා කරද්දී නේද? ඊයේ කිව්වේ. හෙට එනවා. අද කියනවා හෙට එනවා. බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් කෙනෙක්. සූදානම් කරන්න. යන්න යස්සිගේ ගෙදරට. එයා හෙට යන්නේ. අද කිව්වා හෙට යන්න ඔය. ඊළඟ ගෙදර මම කෙනෙක්ව තෝරගෙන තියෙනවා. එයාව මගේ වැඩේට වෙන් කරගන්න. ඔබ උන්වහන්සේගේ වැඩේට වෙන් කරගෙන තියෙනවා. ආමේන්. ඔබ කොතනද ඉන්නේ කියලා ස්වාමීන් වහන්සේගේ ආත්මයත් එක්ක ඔබ කතා කරන්න දවස. අපි නැති. අපි හැම කෙනෙකුම ස්වාමීන් වහන්සේගේ ආත්මය ඔබ තුළ තියෙනවා. ඒක නැති වෙන්නේ නැහැ. ආමේන් ස්වාමීන් වහන්සේ. ස්වාමීන් මම ඔබගේ සුද්ධකමින් අයින් වෙලා. නැත්නම් පසුබට වෙලාද. මගේ ටැලන්ට් ගැන මට බරක් නැහැ. මම කොහේ හරි දැනගෙන නැමෙතිලාද ස්වාමීන් මම කාන්තාරයට මාව ඇදගෙන ගිහිල්ලාද නැත්නම් මම පොළොවේ උරුම කරගන්න යම් දේවල් මට ඇවිල්ලාද මම සදාකාලික ජීවනය ගැන මම පාරට්ටු කරගන්නවා
මාතුලේ නැති වෙලාද ස්වාමී? මම දැන් ස්වාමී කතා කරන්න මට ඉඩ දෙන්න. මම ගැන මට කතා කරන්න ඉඩ දෙන්න. සුළුමතක් අහන්න ස්වාමීන් වහන්සේ මම ගැන කතා කරන්න. අද ඔබතුමින් කී දහක් කී දෙනෙක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හඳුනා ගන්න තියෙනවා. අද ඔබතුලින් ස්වාමීන් වහන්සේට මිනවර කරන්න කී දෙයක් තියෙනවා. තම තමාගේ පුළුවන් ප්‍රකාරයකට දෙවියන් වහන්සේ දීලා තියෙන වැඩි. ආමෙන්. හලෙලූයා. අපි තීරුම් ගත යුතු දේවල් තියෙනවා. අපි තේරෙන්නේ දුන්නේ නෙමෙයි අපිට සුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. තේරෙන්නේ නැහැ කියන්නේ අපි මොනවද වෙලා අපිට. ස්වාමීන් වහන්සේ පිටසුන් පිට ගන්න.